මේ ධර්ම දේශනාව සඳහා වැඩම කොට සිටින කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුලාවේ සෝබිත නායක ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරමු ධර්ම දේශනාව පවත්වන්නට. හොඳයි, කවුරුත් වරක් සාදු කියන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තන්ති සම්පුරිස සංසේවෝ සද්ධම්ම ශවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති කාරුණික පින්වතුනි, අද බක් මාසේ පුර 15ක් පොය දවස්. බක් මාසය කියලා කියන්නේ භාග්‍යවන්ත මාසය. ගහකොළවල මල් පිරීලා, ගෙඩි හැදිලා, අස්වනු කපා කොටාගෙන ගෙදරට ගෙනල්ලා අපි අවුරුදු කන මාසේ. මේ භාග්‍යවන්ත මාසේ අපේ රටවාසී ජනතාවත් හරිම භාග්‍යවන්තයි. එදා අපේ රටේ චූලෝදර මහෝදර මේ දෙන්නම නාග ගෝත්‍රිකයෝ. චූලෝදර මහෝදර එයයි නාගයෝ. මොකද නාගයෝ කියලා මේ දෙන්න අතර අරගලයක් වුණා. මිනි පළඟක් මණික් පුටුවක් බෙදා ගන්න. මේ දෙන්න අතර මහ යුද්ධයකට සූදානමක්. අරගලයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පස් වෙලා 5 වෙනි වර්ෂයේ මහා කරුණාවෙන් ලෝකේ බලද්දී බුදුහදරට පේනවා ලංකාවේ විශාල ගැටුමකට යුද්ධයකට සූදානම්. එහෙම වුණොත් මහ විනාශයක් සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අද වාගේ පුර 15ක් පොයි දවසක ලංකාවට වැඩම කළා. ඒ ලංකාවට වැඩම කළේ මේ දෙන්න අතර ඇතිවෙන යුද්ධය සමාදාන කරන්න. බුදුහාමුදුරුවෝ වැඩම කරලා මේ චූලෝදර මහෝදර මේ නාග වංශිකයෝ දෙන්නට ධර්ම දේශනා කරලා යුද්ධයේ ආදීනව කියා දීලා
දෙන සමාදාන කළා. අන්තිමේ දෙන්න එක්කම යුද්ධ කළේ ආසනයටනේ. මණික් පුටුවටනේ. ඒක බුදුහාඳුරන්ටම පූජා කළා. ඒක නිදන් කළා තමයි නාගදීප මහා චෛත්‍යය හැදුවේ. නාගදීප කියන වචනේම කියවෙනකොට පේනවා නාග කතාවක්. පැරණි පොත්වල තියෙන නකදිව කියලා. නාගයන්ගේ දිවයින. පින්නතුනි මේ රට අපි කතා කරන්නේ අපේ ජාතිය ආරම්භ වුණේ විජය රජුරුවන්ගෙන් කියලානේ. විජය රජුරු 700ක් පිරිසත් එක්ක ලංකාවට ආවා. විජය රජුරුවන්ගේ අපේ ජාතිය පටන් ගත්තා කියලා. නමුත් අමතක කරන්න එපා. විජය රජුරුව ලංකාවට එනකොට කුවේණිය ලංකාවේ හිටියා. කුවේණිය කියන්නේ රැජිනක්. අපි කියන්නේ යක්ෂණියක් කියලානේ. කුවේණිය යක්ෂණියක්. ඉතින් යක්ෂණියක් කියනකොට අපිට මැවිලා පේන්නේ මිනිස්සෙක් නෙවෙයි. යක්ෂණියක්. ඉතින් යක්ෂණියක් එක්ක මිනිහෙකුට ජීවත් වෙන්න බෑනේ. එතකොට විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා කුවේණිය වසඟ කරගෙන කුවේණියගේ උදව්වෙන් යක්ෂ ගෝත්‍රය විනාශ කළා. එතකොට යක්කු ලංකාවේ බලවත්ව හිටියා. යක්ෂ ගෝත්‍රය විනාශ කළා. බුදුහාඳුරුවොත් ලංකාවට වෙලේ යක්කු දමනය කරන්නේ. එතකොට මේ නාගදීපෙ හිටියේ නාගයෝ. නාගවංශිකයෝ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මේ නාගයෝ සමාදාන වෙලා මණික් පුටු බුදුහාරන්ට පූජා කළා. ඒක මේ අවස්ථාවට ගියාලු කැලණියේ නාගවංශ නායකයා මණියක්ඛික නාගරාජ. එයත් ගිහින් තියෙනවා නාගදීපෙට. මණියක්ඛික නාගරාජයා ආරාධනා කළාලු බුදුහාරන්ට කැලණියටත් වඩින්න කියලා. ඒවර කැලණියට වැඩම කළේ ආරාධනාවක් කළා. ඒක අපිට පේනවා විජේ රජුරුව ලංකාවට එන්න ඉස්සෙල්ලා යක්කු නාගයෝ ඒ වගේම දෙවියෝ රාක්ෂයෝ මේ වගේ ගෝත්‍ර ගණනාවකින් ලංකාව ජනාවාස වෙලා තිබුණා. එසා විජය රජුරුව අපේ ජාතිය ආරම්භකයා නෙවෙයි. පින්නතුනි දැන් ඔය බුලත් සිංහල තියෙනවා පාහියංගල කියලා මහා ගල් වෙනක්. ලංකාවේ විශාලම ගල් වෙන. මේ ගල් වෙනේ තිබිලා හරියට ඇටකටු සත්තුන්ගේ ඇටකටු වළං කැබලි මේ වගේ දේවල් හම්බ වෙලා තියෙනවා. ළඟදිම හම්බ වුණා සම්පූර්ණ ඇටසැකිල්ල. දැන් ඒක පුරාවිද්‍යාඥයෝ බලලා තියෙනවා ඒක අවුරුදු 20ක විතර ගෑනු ළමයෙක්ගේ ඇටසැකිල්ල. සම්පූර්ණ ඇටසැකිල්ල. මේ ඇටසැකිල්ල අවුරුදු 30000ක් පරණයි. දැන් ඒක කාලෙකින් හොයන්න පුළුවන් නේ. අවුරුදු 30000ක් පරණයි. මේ ගල්ලෙනේ තිබිලා හම්බ වෙලා තියෙනවා බෙලි කටු. කියන්නේ ඒගොල්ලෝ කාපුවා නෙමෙයි. බෙලි කටු, සත්තුන්ගේ ඇට කටු, අලින්ගේ ඇට කටු, වළං කෑලි මේ සත්තු පුච්චගෙන කාපු බවට සලකුණු හම්බ වෙලා තියෙනවා.
එතකොට පින්වතුනි විජය රජුරු ඇවිල්ලා අවුරුදු 2600යි. අවුරුදු 30000කට පෙර ඇටසැකිලි ලංකාවේ හම්බ වෙනවා. ඒවා සබරගමුවේ බටදොඹ ගහ කෙල්ලෙන ඇතුලේ මේ ඇටසැකිලි හම්බ වුණා. වළං කෑලි හම්බ වුණා. තවද 28000ක විතර පරණයි. ඒ නිසා අපේ ජාති ඉතිහාසය යනවා පින්වතුනි අවුරුදු 35000ක් පමණ ඈතට ගමන් කරනවා. ඒ තරම් කාලයක් අපේ රට ජනාවාස වෙලා තිබුණා. ඒ ගෝත්‍ර අතර එදා මේ ගැටුම ඇති වුණේ නාග ගෝත්‍රය ඇතුළෙමයි. දැන් අපේ වුණත් පින්නතුනේ එකම ජාතිය තුල ගැටුම් ඇති වෙනවානේ. දැන් එකම පක්ෂය තුල ගැටුම් ඇති වෙනවා. ගහමරා ගන්න. ඒ වගේම ජාතීන් අතර ගැටුම් හදා ගන්න. ඊවේ ප්‍රතිඵලය හරි භයානකයි. නිසා බුදුහාමුදුරුවෝ අද ලංකාවට වැඩියේ මේ සිද්ධ වෙන්න යන මහා විනාශයක් අපරාධයක් යුද්ධයක් නවත්තන්න. මේක අපිට ආදර්ශයක්. අදත් පින්වතුනි අපි අපේ රටේ ප්‍රධාන වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් ඒ වුණත් බර්ගර් ජා මැලේ ජාතීන් ගණනාවක් ජීවත් වෙනවා. අපි හොයන්න ඕනේ එකම පුංචි දූපතක් තුල අපි ભેද වෙන්නේ කොහොමද කියලා නෙවෙයි. අපි එකට ජීවත් වෙන්නේ කොහොමද කියලා. අපාතර තියෙන ප්‍රශ්න පින්වතුනි අපි සාකච්ඡා කරලා කතා කරලා අපි විශ්ද ගන්න ඕනේ. අපි 35 අවුරුද්දක් යුද්ධ කරලා අපිට හොඳ අත්දැකීම් තියෙනවා. මේ යුද්ධයේ අවසාන ලැබිච්ච ප්‍රතිඵලය මොකක්ද? යුද්ධයේ අවසාන ප්‍රතිඵලය හමුදාවේ 25000ක් විතර මල. හොඳ තරුණ. ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් දහස් ගාණක් මල. ඒ වගේම අංගවිකල අය ඉන්නවා 25000ක් විතර අත් නෑ කකුල් නෑ ඇස් නෑ අංගවිකල වෙච්ච අය. ඒ වගේම පින්වතුනි යුද්ධෙන් ස්වාමිය නැති වෙච්ච වැන්දපු කාන්තාව ඉන්නවා තව දහස් ගාණක්. වැන්දපු කාන්තාව. අම්මයි තාත්තයි දෙන්නම නැති වෙච්ච දරුවෝ ඉන්නවා දහස් ගාණක්. රජයේ දීපල මිල කරන්ට බැරි තරම් කෝටි ගාණක් ධනෙ නැති වුණා. දීපල නැති වුණා. පුරාවස්තු විනාශ වෙලා ගියා. දැන් මේ යුද්ධයේ ප්‍රතිඵල මේවා. මේවා දැක්ක අපි යුද්ධයක් කවදාවත් හීනෙන්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. යුද්ධේ එපා. අපිට සාමකාමීව ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා මේ ජාතීන් අතර පින්වතුනි ලොකු සමගියක්, සමාදානයක්, මිත්‍රත්වයක් අපි ගොඩනගා ගන්න ඕන. දැන් අපේ ආගමික නායකයෝ, අපේ නායක හාමුදුරුවෝ, ක්‍රිස්තියානි කතෝලික ආගම්වල කාර්දිනල්තුමල්ලා, බිෂොප්තුමල්ලා, හින්දු ආගමේ ආගමික නායකයෝ, මුස්ලිම් ආගමික නායකයෝ,
ඉස්සරහේ අපි ආගමික නායකයෙකුට එකතු වෙන්න ඕන. එකට එකතු වෙලා අපේ ප්‍රශ්න අපි සාකච්ඡා කරන්න ඕන. සාකච්ඡා කරලා ඊටාම සුහදව විසඳා ගන්නවා මිසක් අපාතර වෛරයක්, ක්‍රෝධයක්, තරහවක් ඇති නොවන්න ඕනේ. අද දවසේ බුදුහාරු අපට උගන්වපු පාඩම ඒකයි. මරා ගන්න එපා, යුද්ධ කරන්න එපා. සමගියෙන් ජීවත් වෙන්න කියන මේ පණිවිඩය අද වාගේ දවසකයි බුදුහාමුදුරුවෝ දුන්නේ. ඒ උතුම් බක් පුර 15ක් පොහොය දවසේ පින්නත ඔබ සෑම දෙනාම මේ ධර්ම ශ්‍රවණය කරා. බුදුහාමුදුරුවෝ වදාලා චත්තාරෝ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තන්ති. පින්නතුනි මිනිහා කියලා කියන්නේ මේ ලෝකේ සියලුම ජීවීන් අතර දියුණුම මනසක් ඇති සත්වයාට. පින්නතුනි අනික් සත්තු ගත්තම ඒ සත්තුන්ගේ සිත ගමන් කරන්නේ එක චක්‍රයක් තුල. ආහාර නිද්‍රා බය මෛතුරංච. සත්තු නිතරම හිතන්නේ කන එක ගැන. නිදා ගන්න එක ගැන. Tamanට අනතුරක් වෙයිද කියන බය තියෙනවා හිතේ. කාම සම්පත් විඳින එක ගැන. ඔච්චරයි කල්පනා කරන්නේ. නමුත් මිනිස්යාට ඊට වඩා දියුණු මනසක් තියෙනවා. මනුස්ස කියන වචනේම තේරුම දියුණු මනසක් ඇත්තා. උත්පත්තියෙන්ම අපට ඒ දියුණු මනස ලැබිලා තිබෙනවා. පින්නතේ පිහිය කියන එක මුවත් තියන්න ඕන. පිහිය මුවත් තියන්නයි ඒක තියුණු ආයුධයක් වන්නේ. ඒ වගේ අපේ මේ උත්පත්තියෙන් ලැබිච්ච දියුණු මනස ඒක දියුණු කරන්න ඕන. මේ මනස දියුණු කළාම තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. දැන් නිවන් අවබෝධ කරන්ට බුදුහාමුදුරුවෝ දසපාරමිතාවක් පිරුවා. ඒ දසපාරමිතාවෙන් එකක් ප්‍රඥා පාරමිතාව. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායං දුප්පඤ්ඤස්. මගේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයින් සඳහායි. නායං දුප්පඤ්ඤස්සංච මේක මෝඩයෙන් සඳහා නෙවෙයි. මගේ ධර්මය. මේක ප්‍රඥා ශාසනය. ඒ නිසා පින්නතුනි අපි සෑම වැඩක්ම කරන්න ඕනේ අපේ ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා. පඤ්ඤා උද්ධියා. ඒ මොකද අපේ එකම ප්‍රාර්ථනාව නිවන් අවබෝධයනේ. නිවන අපිට කාටවත් ලබා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහේති. නිවන තමන්ගේම ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු දෙයක්. ඒක කාටවත් ලබා දෙන්න බෑ. ඒක ප්‍රාර්ථනා කරලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ගේ ප්‍රඥාව දියුණු කරන්නේ ඒ පරම සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා. අපි කොහොමද මේ ප්‍රඥාව දියුණු කරගන්නේ? චත්තාරෝ මේ ධම්මා
පඤ්ඤා උද්ධියා සංවත්තන්ති. ප්‍රඥාව දියුණු කර ගන්නට හේතු වෙන කාරණා හතරක් බුදුහාඳුරු වදාළා. සත්පුරුෂ සංසේවෝ. මතකයිනේ පළවෙනි එක සත්පුරුෂය ආශ්‍රය කරන්න. සත්පුරුෂය ආශ්‍රය කරන්න. මේ මුළු මහත් සමාජෙම ගත්තම පින්වතුනි සමාජෙ බෙදෙනවා ගොඩවල් දෙකකට. සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ ඉච්චරයි. මේ ලෝකෙ පින්වතුනි අපි අතර හරියට බෙදීම්නේ. සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, මැලේ ඔයගේ අපි ಜಾති වශයෙන් බෙදිලා ඉන්නේ. දැන් එකම ಜಾති වල ಜಾති ඇතුළේ හරියට බෙදිලි. උඩ රට සිංහලයෝ, පහත රට සිංහලයෝ, අපි දකුණු මිනිස්සු ආරම්භනේ කියනවනේ. ඒ වගේ මහා එහෙමත් බෙදිලා ඉන්නවා අපි. දැන් දෙමළ අය ගත්තාම ඒකෙත් හරියට බෙදිලි. යාපනයේ දෙමළ, ඉන්දියානු දෙමළ, මඩ කලපු දෙමළ, කොළඹ දෙමළ කියලා. ඒ ಜಾති අතරත් බෙදිලා තියෙනවා. මුස්ලිම්ලා ගත්තාම ෂියාවාදීන්, සුන්නිවාදීන් කියලා. ඒගොල්ලෝ දෙකට බෙදාගෙන ගහ ගන්න. අපිම ගහ ගන්න. එකම ಜಾතිය තුල. ඒ වගේම ඉතින් අපි ಜಾතිය ගත්තාම වෙනතේ අපි කුල වශයෙන් කොච්චර බෙදිලාද? එකම ಜಾතිය. කුල රාශියක්. කුලයේ ඇතුළේ තව පොඩි පොඩි කැලි තියෙනවා. කුලයේ ඇතුළේ බෙදලා තියෙනවා. උගත් නූගත් කියලා අපි බෙදිලා. ඒ වගේම පක්ෂ වශයෙන් අපි බෙදිලා. ආගම් වශයෙන් අපි බෙදිලා. අපි හිතනවා අපේ ආගම ශ්‍රේෂ්ඨයි කියලා. ඒක හරි. මතක තියාගන්න අනිත් ආගමේ කෙනත් එහෙමමයි හිතන්නේ. අපේ ආගම ශ්‍රේෂ්ඨයි. අපිට ඒ ආගම් මිත්‍යා දෘෂ්ටි වගේම ඒ අයට අපේ ආගම් මිත්‍යා දෘෂ්ටියක්. අපට අපේ ජාතිය ශ්‍රේෂ්ඨ වගේම ඒ අයට එයාගේ ජාතිය ශ්‍රේෂ්ඨයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා එක ආගමක් ශ්‍රේෂ්ඨයි කියලා අනිත් ජාතිය ශ්‍රේෂ්ඨයි කියලා මේවා තමයි ගැටුම් වලට හේතු. ඉතින් ලෝකේ තියෙනවා පින්නතුනි මහා බරපතල ભેදයක් සුදු කළු ભેදය. දකුණු අප්‍රිකාවේ හරි දරුණු සුදු කළු මිනිස්සු. සුදු ළමයින්ට වෙනම ඉස්කෝල. කළු ළමයින්ට වෙනම ඉස්කෝල. සුදු අයට වෙනම කෝච්චි, කළු අයට වෙනම කෝච්චි. සුදු කළු දෙගොල්ලෝ එක හෝටලේ කන්නේවත් නැහැ. දැන් දකුණු අප්‍රිකාවේ ගියාම පින්නතුනි ගුවන් තොටුපළේ මේ අපි වීසා එකට සිල් ගහන්න එපාය. ඒ වලින් තුනක් තියෙනවා. එකක් තියෙනවා සුදු අයට වෙනම පොලිමක්. කළු අයට තව පොලිමක්. බ්‍රවුන් අයට තව පොලිමක්. අපි පාට බලලයි පොලිමට යන්න ඕන. නැත්නම් එළවනවා අපි. සුදු අයගේ පොලිමේ කළු අයට ඉන්න බෑ. ඒක ටැක්සි යන්නෙත් නෑ. ඒ තරමටම සුදු කළු ભેදේ. ඉතින් මේ වගේ ලෝකෙ ભેද බින්න වෙලා තියෙනවා. ඒ මොන වගේ ભેද බින්නතා තිබුණත් පින්වතුනි මතක තියාගන්න අපි මිනිස්සු. සුදු මිනිහගේ හදවතේ මහා කළු මිනිහෙක් ඉන්නවා. කළු මිනිහගේ හදවතේ හොඳ සුදු මිනිහෙක් ඉන්නවා. බුදුහාමුදුරුවෝ බෙදුවේ ලෝකේ ගොඩවල් දෙකයි. සුදු වුණත්, කළු වුණත්, සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත් බෙදුවේ ගොඩවල් දෙකයි. සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ ඉච්චරයි ලෝකේ. වෙන කවුරුවත් නැහැ. ලෝකේ ඉන්නේ සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ විතරයි. ඒක තේරුම් ගන්න. දැන් බලන්න මේ අපි මේ හැම දෙයකින්ම
බුද්ධ ආගමේ මේ බල මූලික ලක්ෂණ. අද මේ සිල් සමාදන් වෙච්ච ඔක්කොම ඉන්නේ බිම වාඩි වෙලා. අමාරුවක් තියෙන එක්කිනේ තව බංකුවක ඉන්නේ. අනිත් ඔක්කොම බිම වාඩි වෙලා. මෙතන ඉන්නවානේ නොයෙක් කුලවල අය, නොයෙක් ජාතිවල අය, ධනපති අය, අදිසුඛෝපභෝගීව හිටපු අය, දුප්පත් පැල්පත් වල අය, වලව්වේ හාමුලා. අද අපි හැබැයි ඔක්කොම අද පැදුරු කඩමල්ලේ. අද සියල්ලෝම එකම පන්තිය අපි. අද අපිට කෙහෙල් කොලයක බත් දුන්නොත් අපි කිසි කතාවක් නැහැ. ඒක අතේ තියාගෙන කනවා අපි. මෙතන පන්තියක් නැහැ. මෙතන කුලයක් නැහැ. මෙතන ජාතියක් නැහැ. සියල්ලෝම එකයි. සියලු දෙනාටම ඕනේ පින්වතුනි. අඳින්න ඕන, කන්න ඕන, බේත් ඕන, ගියක් ඕන. ඒක මුළු මහත් ජාතියටම ඕන කරනවා. අනේ ඒ නිසා අපි සෑම දෙනාම මතක තියාගන්න බුදුහාඳුරු බෙදුවේ ගොඩවල් දෙකයි. සත්පුරුෂයෝයි අසත්පුරුෂයෝයි කරයි. බුදුහාමුදුරු අපට ධර්ම දේශනා කළේ පින්වතුනි මුළු මහත් ජාතියම සත්පුරුෂයෝ බවට පත් කරන්න. අපි මේ බණ අහන්නේ සත්පුරුෂයෝ වෙන්න. මගේ අසත්පුරුෂකම් අඳුනාගෙන සත්පුරුෂයෙක් වෙන්න. මගේ ප්‍රඥාව වැඩි වෙන්න නම් මම ඒ වගේ සත්පුරුෂයෝ ආශ්‍රය කරන්න ඕනේ. සිල්වත්, ගුණවත්, උගත්. මෙන්න මේ ගුණ වලින් පිරිච්ච සත්පුරුෂයෝ අපි ආශ්‍රය කරන්න ඕනේ. ඒ ආශ්‍රයෙන් මගේ ප්‍රඥාව දියුණු වෙනවා. මම ඊටාම හොඳ මිනිසෙක් බවට පත් වෙනවා. බලන්න. බුදුහාමුදුරුවෝ ගාවට ආපු මහා නරක මිනිස්සු. මිනිමරු, සල්ලාලු. මහා ප්‍රසිද්ධ නගර සෝබිනියෝ බුදුහාමුදුරුවෝ ගාවට ආවා. ඒ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේගෙන් බණ අහලා සත්‍ය වටහා ගත්තා. දැන් බලන්න බුදුහාමුදුරුවෝ ගාවට ආව අක්කෝසක භාරද්වාජ බමුණ. අක්කෝසක භාරද්වාජ බමුණ හරියට කේන්ති යනවා. හරියට කේන්ති යනවා. බුදුහාරට බඩිනවා. දවසක් බුදුහාර ගාවට ඇවිල්ලා බුදුහාරට බැන්නා. බුදුහාර ගානකටවත් ගත්තේ නැහැ. බැනලා ඉවර වුණාම බුදුහාඳුර අහනවා මේ ගෙදරට නෑදෑයෝ ඉනවද? එනවා. ඉතින් නෑදෑයෝ ඉනවා කියලා කලින් දැනුම් දුන්නාම මොකද කරන්නේ? අපි දෙන්න ඒගොල්ලන්ට කැම ලෑස්ති කරනවා. බැරිවලට ආවේ නැත්තම් අපි දෙන්න කනවා. බුදුහාරහන්නේ ඉතින් මට මෙච්චර වෙලාවත් ඔබතුමා හරියට කටට කයි කතන්දර කිව්වා. මම එකක්වත් බාරගන්නේ නැහැ. ඔය දෙන්නම එහෙනම් කණ්ඩේ ටිකක්. උදන් බෝ විහිළුවක් ඔය කලේ. අක්කෝසක භාරද්වාජට පරි පුදුමයි මම මෙච්චර බැලලත් කේන්ති යන්නේ නැත් මිනිස්සෙක්. මම මේ තරම් බැලලත් කේන්ති යන්නේ නැහැ. පුදුම මිනිස්සෙක්. මේ ශ්‍රේෂ්ඨ මිනිසයා මම සරණ යන්න ඕන. අන්තිමේ දන ගහලා වැන්දන්නේ. වැඳලා කියනවා අජ්ජ තග්ගේ පානු පේතං බුද්ධං සරණං ගච්ඡාමි. මම අද ඉඳලා ඔබ වහන්සේව සරණ යනවා. ඒ වගේ බලන්න පින්වතුනි නිගණ්ඨනාථ පුත්‍රගේ මහා ශ්‍රාවකයා මහා දායකයා උපාලි. එතන ප්‍රධාන දායකයා. දවසක් බුදුහාමුදුරුවෝ එක්ක වාදකට ගියා. මං වාද කළා අද පරද්දනවා බුදුහාමුදුරුවෝ.
වාදේ අවසාන උනේ උපාලි තේරුම් ගත්ත බුදුහාරෝන්ගේ ධර්මයේ සත්‍යය වාද කරලා. උපාලි කියන ස්වාමීන් දැන් මට තේරෙනවා ඇත්ත. මාව ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් කරගන්න. බුදුහාමුදුරුවෝ ඉච්ඡර කලබලයට තීරණ ගන්න එපා. ඔහොම කලබල වෙලා තීරණ ගන්න එපා. තව ටිකක් හිතන්න. බලන්න මේ නිගණ්ඨනාථ පුත්‍රව අතෑරලා බුදුහාඳුරු ගාවට එන්න හදනවා. එන්න මිනිහට එපා කියන බුදුහාඳුරු. අපිට මේ ඔළුව වලින් ගණන් හදා ගන්න ඕනේ නැහැ. දෙවෙනි වතාවටත් කියන මාව ශ්‍රාවකයෙක් කරගන්න. නෑ ඕනේ දැන් මේපා කල්පනා කරන්න. බේරෙන්න බෑ. අජ්ජ තග්ගේ පානුපේතං බුද්ධං සරණං ගච්ඡාමි. අද ඉඳලා ඔබ සරණ යනවා. එහෙම කියනකොට බුදුහාඳුරු වදාළ උපාලි කමක් නැහැ. හැබැයි ඔබ නිගණ්ඨනාථ පුත්‍ර ශාස්ත්‍රූවරයාට කරපු සැලකිලි අඩු කරන්න එපා. එතුමාට දොස් පරොස් කියන්න එපා. ඒ කළ සැලකිලිත් කරන්න ඒ වගේම. අර කොච්චර අගේටද පින්නද මේ ආගම් අතර තියෙන ප්‍රශ්නේ? කවදාවත් කිසිම ආගමකට නිඳා කරන්න එපා. මේ ළමයින්ට කියා දෙන්න. අනික් අය කරනවා නම් කරපුවා අපිට කමක් නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට වේවා, යේසුස් වහන්සේට වේවා, මහමත්තුමාට වේවා අපි ගෞරව කරනවා. ඒ ආගමික නායකයෝ. ඒක අපේ බෞද්ධකම. ඒ බුදුරජාණන් වහන්සේ කියන මහා සත්පුරුෂයා අපි ආශ්‍රය කරන්නේ. අපේ ළඟම කල්යාණ මිත්‍රයා බුදුහාමුදුරුවෝ. අපි ආශ්‍රය කරන බුදුහාමුදුරුවෝ. ඒ ලෝකේ පහළ වෙච්ච මහා සත්පුරුෂයා. ඉතින් ඒ නිසා අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ළඟට ආපු නරක පව්කාර මිනිස්සු. අඟුලිමාල වගේ දරුණු මිනිමරුවේ. බුදුහාරවන්ගේ ආශ්‍රයෙන් සත්පුරුෂයෙක් වෙච්ච හැටි. මහා ප්‍රඥාවන්ත මිනිසෙක් වෙච්ච හැටි. දෝස් ගණන් මිනිස්සු. ඒ වගේ සත්පුරුෂයෝ. දැන් ඔය සමහර විට ටිකක් හිතුවක්කාර හාමුදුරුවරු බුදුහාරු ගාවට ආවම බුදුහාමුදුරු පිටත් කරලා යනවා සරියුත් හාමුදුරු ගාවට. යන්න. ගිහිලා ටික දවසක් සරියුත් හාමුදුරුත් එක්ක ඉඳලා එන්න. සරියුත් හාමුදුරු ගාවට ගිහිල්ලා මාසයක් හමාරක ඉඳලා හරියට වෙනස් වෙලා ඉන්න. ඒ ශ්‍රේෂ්ඨ සත්පුරුෂයාගේ ආශ්‍රය. ඒ වගේ සත්පුරුෂය අපි ආශ්‍රය කරන්නේ. පින්වතුනි ලෝකෙ හිටිය ශ්‍රේෂ්ඨ මිනිස්සු දැන් ඔක්කොම මැරිලා හුඟක් අය. ඒ අයගේ චරිත කතා අපි ළඟ තියෙනවා. අපි ඒ චරිත ආශ්‍රය කරන්න ඕන. මේ ළමයින්ට පින්නතුනේ කියවන්න දෙන්න. හොත්තට බුද්ධ චරිතය උගන්වන්න. බුද්ධ චරිතයෙන් පුළුවන් විශිෂ්ට මිනිසෙක් හදන්න. බුද්ධං සරණං ගච්ඡා මම ඔබ වහන්සේත් එක්ක එනවා. හොත්තට උගන්වන්න. ඒ වගේම සරියුත් මහ මුගලන් වැනි ඒ ශ්‍රාවක චරිත හොඳට කියවන්න පින්නතුනි. 80 මහා ශ්‍රාවක චරිත දැන් සිංහලෙන් ලියවිලා තියෙනවා. ඒක කියවන්න. මේවා පින්නතුනි අපිට විටමින් වගේ. අපේ මනසට විටමින්. ඒ චරිත. දැන් අපි හිතමු අනගාരിക ධර්මපාලතුමාගේ චරිතය. මේ ළමයි ඔක්කොම හොඳට කියවන්න අනගාരിക ධර්මපාලතුමාගේ චරිතය. ධර්මපාලතුමාගේ දිනපොත කියවන්න ඕන. ඒ වගේම ගොංගාල ගොඩ බණ්ඩ ගැන පුරන් අප්පු ගැන මේ අපේ ළමයි ඔක්කොම ටිබෙට් මහින්ද හාමුදුරුවන් කවි පාඩම් කරන්න ඕන. හරිම ලස්සනයි. ටිබෙට් හාමුදුරුවන්ගේ කවි. කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ. ඉස්මුල තියෙද්දි මේ බව නොතකන්නේ සිංහලයින්ට
ඇස් ගෙඩි දෙකට හෙන වැදිලාද සිහලුන්නේ. බොහොම කම්පාවෙන් කියන්නේ. ඒ වගේ අපි උන්වහන්සේගේ කවි පාඩම් කරන්න ඕන. ඒ වගේ චරිත කියවලා අපි මහා පෞරුෂයක් ඇති මිනිස්සු වෙන්න ඕන. දැන් මේ අපේ ගැහැණු ළමයි විශාඛාවගේ චරිත හොඳට කියවන්න. එහෙනම් අපේ ළමයි හොඳට ඩයනා කුමාරි ගැන හොඳට දන්නවා. එයා කන බොන හැටි, ඇඳපු හැටි ගැන හොඳට දන්නවා. කවුරුවත් විශාඛාව ගැන දන්නේ නැහැ. යසෝදරා ගැන දන්නේ නැහැ. පින්නතුනි යසෝදරා චරිතය කියවන්නකො හරිම ලස්සන චරිතයක්. විශාඛාවගේ චරිතය කියවන්න ඒක මේ කාන්තාවන්ට අත්පොතක් පින්නතුනි. මොන තරම් වටිනා විහාර මහාදේවි චරිතය කියවන්න. නැත්නම් අපි අහසින් කඩා වැටිච්ච මිනිස්සු වගේ වෙනවා. ඒ චරිත කියවීමෙන් මගේ මනසට මහා ශක්තියක් ලැබෙනවා. ඊයේ මම ගියා මේ ආචාර්ය පබිලිස් සිල්වා මහත්තයාගේ උපන්දිනේ. ගල්කිසි මහ හෝටලේ මහ කෝකියාගේ උපන්දිනේ. මම ඒකට ගියා. ඒක තිබුණේ ගල්කිසි මහ හෝටලේ. ඒක එතුමාගේ ජීවිත කතාව චිත්‍රපටයකින් පෙන්වුවා. ඉස්කෝලේ ගිහින් තියෙන්නේ 2ට විතරයි. ඉඳලා තියෙන්නේ රත්ගම මහ ඒ ගේට් පෙන්න මහ පැල්පතක්. නිකන් පොල් අතුලින් වහපු පැල්පතක්. අම්මා කරපු රස්සාව පොල්ලි තලනවා ලණු අඹරනවා. තාත්තා අස්සු අල්ලන රේස් දානවා බොනවා. ඉතින් අම්මා ඉන්දියාප්පත් හම්බුනෝ උදේට. අම්මා ගෙදර ඉඳලා ගාල්ලට හැතැම්ම ගාණක් පයින් යනවා මාකට් එකට හැන්දෑවට පරණ වෙන එළවලු තියෙන්නේ. ඒක එකතු කරලා අම්මා කෑලි කපන අලක් කෑලි අයින් කරනවා. ඒක කපලා හොඳ හරිය තියාගෙන විකුණනවා අම්මා. අම්මත් එක්ක අම්මා පස්සේ මාත් යනවා. ඒ විකුණන. අම්මා අපිට ඉන්දියාප්පයි තක්කාලි හොද්දත් එක්ක කන්න දෙනවා. අම්මා ලණුත් අඹරනවා මාත් ලණු අඹරනවා. පස්සේ මං ගෙදරින් පැනලා ගියා මඩ කලපුවට. ගිහිල්ලා මාළු අල්ලන තැනක වැඩ කළා. උදේට තේ කෝප්පයක් හම්බ වෙනවා දවල්ට මාළු කෑල්ලකුයි බතුයි හම්බ වෙනවා. හරි අමාරුයි වැඩ කරා මම එතනින් පැනලා ගියා. ගිහලා පොල් කැඩුවා. මම පොල් ගස් ගියා. පොල් කඩලා කීයක් හරි ආයි ගමට ආවා. අම්මා ඇඬුවා. අනේ පුතේ ආයෙ නම් පැනලා යන්න එපා කියලා. හරියන්නේ නැහැ මං ආයිත් පැනලා ආවා. පැනලා කොළඹ කඩවල වල වැඩ කළා. එක එක තැන් වල වැඩ කළා. තේ හැදුවා, දර පැලුවා. ඔහොම යනකොට මං ගල්කිසි මහ හෝටලේ රස්සාවක් හම්බ වුණා. ඒකේ ලිපට ගල් අඟුරු දාන්න. ගල් අඟුරු ගෝණියේ කල් ගහගෙන එන්න ඕනේ තෙන්ට. හැන්දෑවට මං කළුම කළුයි ගල් අඟුරු වලට දුම් වැදිලා වැදිලා. ඉතින් මම ලූණු සුද්ධ කරනවා. ඊළඟට පොල් ගෙඩි 100ක් ගන්න ඕන උදේට. මං ගානවා පොල්. පාන්දර නැගිටිනවා වැඩ කරනවා. කොහොමද මේ කතාව කියාගෙන යනවා. අද ඉතින් මහා ලෝකෙම දන්න මහා සූපවේදී. ඉතින් මේ ළමයින්ටවත් ඒක දැක්කම හිතෙන අපිට කොතර ඉහළට යන්න පුළුවන්ද? ඒ වගේ අපි දුක් විඳලා මිනිස්සු හැදෙන හැටි හරි වටිනවා වගේ චරිත කතා. ඒ වගේ චරිත හරි වටිනවා. ඒ වගේ චරිත දිහා අපි බලන්න ඕනේ. අරයා කොහොමද වෙච්ච රුකතෙක් උනේ? මට මතකයි අලවත්තාගොඩ මහාචාර්යතු ප්‍රේමදාස මහත්මයා කියනවා මම හද්ද පිටිසර මිනිහෙක්. මගේ අම්මට අකුරු බෑ. මම ඉස්කෝලේ ගියේ එකම කලිසමයි එකම කමිසයයි මට තිබුණේ. අම්මා සමහර දාට ඒක දුමේ දාලා වේලනවා.
හරියට මං දුම් ගඳයි. මට කොල්ලෝ කියන්නේ ගඳයා කියලා. මං හරි කෙට්ටුයි. මොකද අපි බොහොම දුප්පත්. ඉතින් මම දුක් විඳලා ඉගෙන මන්දිර කතාවක මම විශ්වවිද්‍යාලේ ගියා. මම එංගලන්තික ශිෂ්‍යත්වයක් හම්බ වෙලා. මම ගියේ රුහුණු විශ්වවිද්‍යාලේ උද්භත විද්‍යා මහාචාර්යවරයා වෙලා. ඉන්නේ අපුවේ ගොළුවා. ඒ වගේ මේ ළමයි මතක තියාගන්න අපිට ඕනකම තිබුණොත් අපිට ඉගෙන ගන්න. ඒ චරිත කියවන්න. ඒ මිනිස්සු කොහොමද දෙතෙන්ට ගියේ? ඊගේ පාර දැනගන්න. ඒ වගේ සත්පුරුෂය ආශ්‍රය කරන්න. ඒ වගේම මංගල සූත්‍රයේ තියෙනවනි පතිරූපදේශ වාසෝච. ගෙන් පිටත ගෙදර හොඳ පරිසරයක් හදා ගන්න ඕන. මොකද ගෙදර අම්මා තාත්තා දෙන්නානේ මුල් ගුරුවරු දෙන්න. ඒ දෙන්නගේ ආදර්ශය මේ ළමයින්ට ලැබේ. අම්මා පාන්දර නැගිට්ටොත් මේ ළමයි නැගිටිවි. අම්මා වැඩ කරනවා බලාගෙන මේ ළමයි වැඩ කරાવી. අම්මා බුදුන් වදිනවා බල ළමයි බුදුන් වදීවි. අම්මා සිල් ගන්නවා දැක්කම මාත් එනවා අම්මේ කිය ළමයිනුත් ඒ විසිල් සමාදන් වෙයි. ඒ gedara පරිසරය. ඒ වගේම රටේ පරිසරයක් පින්නතුනි දැන් මොනවා හරි ගහක් හිටවනු අනන් බිම හදලා ගල් බොරු අරන් දාලා තනකොළ ගලවලා එපෑ හිටවන්න. ඒ වගේ මිනිස්සු හැදෙන්න නම් ඒ රටේ පරිසරය හැදෙන්න ඕනේ. පින්නතුනි රෑම තැනක තැබෑරුම් තියෙනවා නම් මිනිස්සු මේකට හැදෙනවා. මේ වගේ පරිසරයක් අපි හදන්න ඕනේ. ළමිට හැදෙන්න. හැම තැනම පින්නතුනි පුස්තකාලය ඇති වෙන්න ඕන. තැබෑරුම් නෙවෙයි. පුස්තකාලය ඇරෙන්න ඕන. ළමයි කියවන්න ඕන. බැරි තැන් අහන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕන. එතකොට අන්න සත්පුරුෂ සංසයෝ ඒ වගේ උතුමන්ගේ ආශ්‍රයෙන් මම ප්‍රඥාවන්ත මිනිසෙක් වෙනවා. සද්ධම්ම ශ්‍රවණං හොද්දට බණ අහන්න. මේ බණ අහන්නේ මොනවටද? මගේ ප්‍රඥාව දියුණු කරගන්න. නැත්නම් නිකම් මිනිස්සු වෙනවනේ. බණ අහන්න ඒ වගේම බණ පොත් කියවන්න. ධර්ම සාකච්ඡා කරන්න. ගැටලු තැන් निराකරණය කරගන්න. ගැඹුරු තැන් වලට යන්න. මේක ප්‍රඥා ශාසනයක්. සද්ධම්ම ශ්‍රවණං ප්‍රඥාව දියුණු කරගන්න හොඳට බණ අහන්න. මේ බෞද්ධයා ගුවන්විදුලි රූපවාහිනී නාලිකාව පේ 24 පුරා ඔබට දෙන ධර්ම දානය. ඔබට හරි ගැඹුරු ධර්මඥානයක් ලබා ගන්නට පුළුවන්. මේක විශ්වවිද්‍යාලයක් වෙන්න. බෞද්ධ නාලිකාව විශ්වවිද්‍යාලයක්. මේක බෞද්ධ විද්‍යාලයක්. හැබැයි බැලුවා මේක ඉතින් වයසක ඇත්තන්ට විශ්වවිද්‍යාලයක්. ළමයි මේක බණ අහන්නේ නැහැ. වයසක ඇත්තන්ටයි මේක බොහෝ අයට. ඉතින් මේ වයසක ඇත්තෝ බණ අහන්නෙත් අමුතුවෙන් යමක් තේරුම් ගන්න හිතාගෙන නෙවෙයි. බණ අහලා පින් සිද්ධ වුණාම මලාට පස්සේ දිව්‍ය ලෝකෙන් පර්චස් 15ක් 20ක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මිසක් යමක් ඉගෙන ගන්න හිතාගෙන අහන බණක් නෙවෙයි මේක. පින් සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මොකද්ද කළේ? ධර්ම දේශනා කළා. මිනිස්සු හොයා ගිහින් ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාවෙන් තමයි මිනිහාගේ හිත වෙනස් කරන්නේ. අවිද්‍යාවෙන් විද්‍යාවට. අන්ධකාරයෙන් ආලෝකයට. නොදන්නා කමෙන් දන්නා කමට. අපි එනවා. අපි මාරු වෙනවා. ඒ නිසා හොඳට ධර්ම ශ්‍රවණය කරන්න. ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්න. සද්ධම්ම ශ්‍රවණ. යෝනිසෝ මනසිකාරෝ
ප්‍රඥාව දියුණු කර ගන්නට පින්වතුනි හරියට වටිනවා යෝනිසෝ මානසිකාර්ය හොඳට දුරදිග බලලා වැඩ කරන එක. අපිට ඈත පේන්න ඕන. දුර පේන්න ඕන. දැන් මේ බණ අහන පුංචි පුතාලට දුවලට දුර පේන්න ඕන. මම ඉගෙන ගන්න ඕන. මම කවදා හරි දුස්සර මහත්තයෙක් වෙන්න ඕන. මම කවදා හරි ඉංජිනේරුවෙක් වෙන්න ඕන. මම කවදා හරි විද්‍යාඥයෙක් වෙන්න ඕන. මම විදුහල්පති කෙනෙක් වෙන්න ඕන. දැන් මගේ ඔළුවේ මේක මගේ දර්ශනේ තියෙන්න ඕන. අම්මලා තාත්තලා ඔළුවට ඒ දේ දෙන්න. අනාගත දැක්මක් තියෙන්න. අපිට දැක්මක් තියෙන්න ඕන. ඒ ශක්තිය අපේ මනසට අපි දෙන්න ඕන. යමක් කරනකොට හිතලා කරන්න. පින්වතුනි අපි මේ මොනවා කිව්වත් අපේ රට ආද ලෝකේ මත්පැන් බොන රටවල් වලින් ඒක පුද්ගල අධික මත්පැන් බොන රටවලින් ප්‍රමුඛ ස්ථානයට ඇවිල්ලා තිබෙනවා. මත්කුඩු, ගංජා, හෙරොයින් ඒවයින් තරුණ පරම්පරාවක් විනාශ වෙනවා. ඒ බලන්න බොන කෙනෙක් දැක්කද මේ පෙරදපත්වලේ තියෙන එක ගුරුවරියක් කුසේ මාස දෙකක දරුවෙකුත් ඉඳද්දී වහබුණා. හේතුව බේබදු ස්වාමියාගෙන් බේරෙන්න. මෙයත් එක්ක ඉන්නවට වඩා මට මැරෙන එක හොඳයි. කුසේ දරුවෙකුත් ඉඳද්දී. ඒ මිනිහ දිහා බලාගෙන ඉඳලා ගිහලා ඒ මිනිහත් එල්ලිලා මැරෙනවා. දැන් මාසයක් පත්‍ර කෑලි එකතු කරන්නේ ওই ළමයි මත්පැන් වලින් වෙලා තියෙන විනාශේ මාසයක් පත්‍ර කෑලි එකතු කරන්නේ පොතක් හදන්න. යහපතක් වෙච්ච එක මිනිහෙක්වත් නැහැ. මට පේන යෝනිසෝ මානසිකාරෝ මට කවුරු හරි බොන්න දුන්නොත් දැන් සිංහල අවුරුද්දට අපි හරියට බොනවානේ. දැන් ඉස්සර අපි අවුරුදු කනවා. දැන් අවුරුදු බොනවා. ඒ බොන මිනිහා ඒක අරගෙන හිතුවා නම් මම මොකටද මේක බොන්නේ? යෝනිසෝ මානසිකාරය. මම මොකටද මේක බොන්නේ? මම මොකටද මේ කුඩු ටික අදින්නේ? ඒ තියා අපිට කන බොන දේවල් ගැන උනා. නොඑක් දේවල් බෙදාවි අපිට. මම මේ කන දේ මගේ ශරීරයට බලපාන්නේ කොහොමද? වැඩිපුරම පාන් කනකොට ඔබ හිතුවද මට කවදාවත් දියවැඩියාව හැදෙයි කියලා? පාන් දැක්ක ගමන් මේ තියෙන දියවැඩියා පෙත්තක්. අඩු වෙන්නේ දියවැඩියා වැඩි කරන පෙත්ත මේ තියෙන්නේ. පාන් පෙත්ත. ඒ නිසා පින්නතරේ කන බොන දේ ගැන වුණත් හැම වෙලෙම හිතන්න මේක මගේ ශරීරයට බලපාන්නේ කොහොමද? ඉගෙන ගන්න ළමයි හිතන්න ඕන මම ඉගෙන ගන්නේ මොකටද? මං ගහක් හිටවනවා. මට පේනවා මේ ගහ පළ දරලා, ගෙඩි හැදිලා, මල් පිපිලා ලස්සන තියෙන මට පේනවා. මේ සෑම දෙයකම පින්වතුනි ප්‍රඥාව දියුණු කර ගන්නට නම් යෝනිසෝ මානසිකාර හොද්දට හිතලා වැඩ කරන්න. ධම්මානුධම්ම පටිපත්ති ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගත කරන්න. රටක් හදන්න පින්නතනි හොඳ දේශපාලන දර්ශනයක් ඕන, හොඳ ප්‍රතිපත්තියක් ඕන. අපේ රට හදන්න මෙන්න මේ ප්‍රතිපත්තියට ආන. මගේ ජීවිතය හදන්න මට ප්‍රතිපත්තියක් ඕන. වෙන මොකක්වත් එපා. ගැඹුරට යන්න එපා. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්න. ඔබට දෙවියෙක් වෙන්න පුළුවන්. ඔබේ ප්‍රතිපත්තිය පංචශීලය. මගේ ප්‍රතිපත්තිය අනුන්ට හිංසා නොකිරීම, අනුන්ගේ දේ නොගැනීම, දුරාචාරයෙන් තොරවීම, බොරුවෙන් කේලමින් තොරවීම. මගේ ප්‍රතිපත්තිය මත් පැනින්, මත් කුඩු වලින්, මත් පෙති වලින් ඈත්වීම. මේක මගේ ප්‍රතිපත්තිය. ඔබටම දැනේවි ඔබ හරි වටින මිනිසෙක් කියලා. ඔබේ ප්‍රඥාවෙන් ගත්ත මේ තීරණයක් ඥානවන්ත මිනිසෙක් ගත්ත තීරණයක්. ඒ නිසා
සෑම දෙනාගේම ප්‍රඥාව දියුණු වේවා. සත්පුරුෂයෝ ආශ්‍රය කරන්න, හොඳට බණ අහන්න, යෝනිසෝ මනසිකාරෝ කරන හැම වැඩක්ම බොහොම හිතාමතා මේක පිනක්ද මේක පවක්ද? පිනක් නම් ඒක කරන්න, පවක් නම් ඒක අතාරින්න. යෝනිසෝ මනසිකාරෝ හිතන්න. මෙන්න මේ විදිහට ඔබේ ප්‍රඥාව දියුණු කරගන්න. කාරුණික පින්වතුනි, අද මේ බක්මස පුර 15ක් පෝදා අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන ක්‍රියා කළේ පිටකොට්ටේ පදිංචි සමන්ති විමලසේන මහත්මිය. එතුමියගේ දායකත්වයෙන්. එතුමිය මේ වගේ ධර්ම දාන හරියට කරන මහා පින් කරන කාන්තාවක්. එතුමියගේ ජීවිතේ කරපු පින්කම් පොතක ලිව්වොත් පිටු දහසක පොතක් ලියන්න පුළුවන්. ඔය කරලා තියෙන පින් කඳක්. කොච්චර පින් කරලා තියෙනවද? මහා කටින පූජාවල් බරණැස් නුවර බුද්ධ ගයාවේ ඉසිපතනේ රටවල් වල දළදා මාලිගාවේ ඒ වගේ රට පුරාම මේ සම්බුද්ධාලෝක මහා විහාරේ ප්‍රධානම දායකාව. ඒ නිසා එතුමියට හරි සතුටක් තියෙනවා. මම කොච්චර පින් කරන කෙනෙක්ද, අද මම ධර්ම දානයක් දුන්නා. ඉතින් එතුමිය ප්‍රාර්ථනා කරනවා, එතුමිය දන්නවා ශාසනයේ පවතින්නේ හොඳ හාමුදුරු වැඩි හිටියොත් විතරයි. ඔබ වහන්සේලා ශාසනයට කරන මහඟු සේවය මට පෙනෙනවා. ඔබ වහන්සේලා තව චිර කාලයක් මේ ශාසනික සේවය කරන්නට ආශිර්වාද කිරීමත් එතුමියගේ ප්‍රාර්ථනාවක්. ඒ වගේම එතුමියගේ ස්වාමියා ප්‍රශාන්ත විමලසේන මහත්මයා හොඳ ස්වාමි පුරුෂයෙක්. තමන්ගේ බිරිඳ කරන පින්කම් වලට කවදාවත් එපා කියන්නේ නැහැ. කොච්චර වියදම් කළත් එපා කියන්නේ නැහැ. ඉතින් මට මේ සියලු පින්කම් වලට දුර ඇර තබන මගේ දයාබර ස්වාමියා සුවපත් වේවා. ඒ වගේම දෙවුනි සහ දෙව්මිනි දියණිවරුන්ට දම්සිත් දෙවින් පුතාලට මගේ දරුවන්ට හොඳ ලස්සන අනාගතයක් උදා වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ඔබ සෑම දිනාටම සැපතක්ම වේවා. මිය පරලෝකීය කනවිරුවන් ඇතුළු කොට ඇති සෑම දිනාටම යහපතක් සැපතක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පින්කම කළේ. ඉතින් සමන්ති විමලසේන මහත්මියගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල වේවා. අපේ ප්‍රඥාව දියුණු වේවා. ප්‍රඥාවට සත්‍ය අවබෝධ වේවා. ජාති ජරා මරණ දුක් නිදහස්ව ලබන අමා මහ නිවන් සම්පත් හැමතෙම හේතු වාසනා වේවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැමතෙම ශාන්ත වූ නිවන් සුව ලැබේවා. ඔබ අප සවන් දුන්නේ ධර්ම දේශනාව පැවැත්වූ දේශකයාණෝ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති, එවාගෙම සිංහ සේයා ඇති සංඝ සේනාපති, හෙළ සංඝ සසුනේ වනස්පති, අතිපූජ්‍ය මාදුලාවේ සෝබිත නායක ස්වාමීන් වහන්සේ. සදැහැති දායකත්වය පිටකොට්ටේ පිටමුල්ලේ සමන්ති විමලසේන මැතිනිය සහ ප්‍රසන්න විමලසේන මැතිතුමා ප්‍රධාන පවුලේ සැම විසින්. ගෞරවනීය දේශකයන්න් වහන්සේට පිරිකර පූජා පවත්වන්නට දායක පින්වතුන්ට සහ සෙසු සදහැවතුන්ට අවස්ථාව සැලසෙනවා.